සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි මේ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අද මම පින්වතුන්ට මම අංගුත්තර නිකායට අයිති උතුම් සම්බුද්ධ දේශනාවක් සිහිපත් කළ දෙන්නම්. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. මේ දේශනාවේ නම තමයි මහා නාම සූත්‍රය. අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ තියෙන. මේකේ තියෙනවා ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවස්තුස්මි නීග්‍රෝධාරාමේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳියේ කපිලවස්තුවේ නීග්‍රෝධාරාමේ. එතකොට මහා නාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආදරෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා ඒ මහා නාම ශාක්‍යයා මේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? යෝසෝ භන්ති අරිය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ කතමේන විහාරේන බහුලං විහෙරති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවද මාර්ගඵල ලැබු මේ ශාසනය මනාකොට දැනගත්ත අන්න ඒ කෙනා මොන විදිහටද දවස ගත කරන්නේ, බහුල වශයෙන් මොන වගේ දේවල්ද කරන්නේ කියලා තමයි මේ අහුවේ. එතකොට බලන්න හරි ලස්සන ප්‍රශ්නයක් නේ. ආර්ය ශ්‍රාවකෙක් කොහොමද තමන්ගේ ජීවිතය ගත කරන්න කියලා. ඇත්තටම අපිට මේ ආර්ය ශ්‍රාවකත්වයට එන්න ඕන නම් අපි දැනගන්න ඕනේ ආර්ය ශ්‍රාවකගේ ජීවිතේ කොයි වගේද කියලා. මේක හරිය ලස්සනට කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ආර්ය ශ්‍රාවකයෙක් දවස ගත කරන්නේ කොහොමද කියලා. බලන්න මේකේ කියන කතාව. යෝසෝ මහානා මරිය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ ඉමිනා විහාරේන බහුලං විහෙරති. පින්වත් මහානා මෙන්න මේ විදිහට තමයි යා දවස ගත කරන්නේ. ආර්ය ශ්‍රාවක මේ මගපල් ලැබු ආර්ය ශාසනය හොඳට දැනගත් දන්න ආර්ය ශ්‍රාවකයා. කොහොමද කියනවා? ඉද මහානා මරිය ශාවකෝ තථාගතං අනුස්සරිති. තථාගත බුදුරජාණන් වහන්සේව සිහි කරනවා කියන. කොහොම සිහි කරන? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේ මනුසාන බුද්ධෝ භගවා. බුදුරජාණන් වහන්සේ ගැන මේ ශ්‍රාවකයා සිහි කරනවා කියනවා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. යස්මින් මහා නාම සමේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. මේ විදිහට තථාගත බුදුරජාණන් වහන්සේව සිහි කරනකොට මොකද වෙන්නේ? නේවස්ස තස්මින් සමේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවට යාග හිත රාගයෙන් යට වෙලා නැහැ, වෙන්නේ නැහැ. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. තරහෙන් හිත යට වෙන්නේ නැහැ. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. යාග හිත මෝහයෙන් යට වෙලා නැහැ. උජුගත මේ වස්ස තස්මින් සමේ චිත්තං හෝති තථාගතං ආරබ්බ. මේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත ඍජු වෙලා තියෙන කියන එක මුල් කරගෙන අකුසලයට බලන කුසලයේ තුල පිහිටලා තියෙන කියන.
උජුගත චිත්තෝ කෝපන මහානා මරීසාවක ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. අන්න එතකොට යා ධර්මයේ අර්ථය තේරුම් ගන්නවා. මේ ධර්මයේ තේරුම් ගන්නවා. ලබති ධම්මූප සංගිතම් පාමුජ්ජම් ප්‍රමුදිත භාවය ලැබෙනවා. ඒ ප්‍රමුදිත භාවය ලැබෙනකොට මොකද වෙන්නේ කියනවා බලන්න. පමුදිතස්ස පීති ජායති. එයාගේ ප්‍රීතියටපත් වෙනවා. පීති මනස්ස කායෝ පස්සම්භති. ප්‍රීතිය ඇති වෙනකොට හිත කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. මේ කය සැහැල්ලු වෙනකොට මේ සැපේ උපදිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න එතකොට හිත සමාධිගත වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන්න. අයං උච්චති මහානාම ආර්ය ශ්‍රාවකෝ. විනෝත් මහානාම මෙන්න මෙයාට තමයි කියන්නේ විෂම ගතාය පජාය සමප්පත්තෝ විහෙරති. මේ විෂම වූ මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ ඒකේ මිදිලා වාසය කරනවා. සබ්භ්‍යාපජ්ජාය අභ්‍යාපජ්ජෝ විහෙරති. දුකසේ ඉන්න පිරිස් අතර ඒ දුකෙන් මිදී වාසය කරනවා. ධම්මසෝතං සමාපන්නෝ බුද්ධානුස්සතින් භාවති. මේ දහම් මගට පිළිපන් කෙනා, ආර්ය ශ්‍රාංග මාර්ගයට පිළිපන් කෙනා මේ බුද්ධානුස්සතිය වඩනවා කියලා. බලන්නනේ. එතකොට යා මෙන්න මේ විදිහට තමයි කියන දවස බහුල වශයෙන් ගත කරන්න. කියන්නේ බුදුරජාණන් වහන්සේව සිහි කරනවා. කොහොම සිහි කරන්නේ? බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන්. බුදුරජාණන් වහන්සේ අරහං රාග ද්වේෂ මෝහ දුරු කරපු උතුමෙක් කියන කාරණේ එයාගේ හිත තුළ වැඩ කරනවා. බලන්නනේ. දැන් බලන්න මේ අපිත් මේ විදිහට මේ ශ්‍රාවකයා පුරුදු කරන දේවල් පුරුදු කරනවාද කියලා. මොකද ඒක ඒ ශ්‍රාවකත්වයට සමීප වෙන්න නම් ඒ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අපි තුලත් ඒ ගුණවත්කම් තියෙන්න ඕනේ. ඒකට මේන්න මේ ගුණය, ඒ කියන්නේ මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම තියෙන්න ඕනේ. එතකොට යා සිහි කරනවා බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළ කෙනෙක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. ගුරු උපදේශ නැතිව මේ ආර්ය සත්‍ය අවබෝධ කළා. ඊළඟට විද්‍යාචරණ සම්පන්න වනසේක. අවබෝධයට අනුව ජීවිතය ගත කළේ. සුගත ආර්ය අෂ්ටාංග මාර්ගයේ සොයාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරලා සුදුරු නිවනටපත් වෙච්ච කෙනෙක්. ලෝක විදු සීල ලෝකේ අවබෝධ කළ ලෝකේ නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. මේ දෙවියන් මිනිසුන් අතර මේ දමණයටපත් නොවුන පිරිසේ දමණය කරනවා. ඒ කරන්න බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ අනුත්තර වූ දමණය කරේ උන්වහන්සේ. සත්හා දේව මනුස්සානම් මේ සසරෙන් ඈතර වෙන්න දේව මිනිසුන්ට මාර්ගය පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. ආර්ය සත්‍ය අවබෝධ කරලා ඒ ආර්ය සත්‍ය අන් අයට අවබෝධ කිරීම පිණිස මනාකරු දේශනා කළා. වාසනා ගුණයෙන් යුක්තයි. භාග්‍යවන්තයි බුදුරජාණන් වහන්සේ. මේ ආදී වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන සිහි කරනවා. එතකොට තමයි යාගේ හිතේ රාග දේශ මොහොට යට වෙන්නේ නැතුව සමාධිගත වෙලා යන්නේ. අන්න යාට කියනවා බුද්ධාර්ථය වඩනවා කියන. එතකොට මෙන්න මේක තමයි ආර්ය ශ්‍රාවකයා ගත කරන පළවෙනි විහරණය. එයා දවස පුරුදු කරන එක ක්‍රමයක්. එතකොට ඊළඟට තියෙනවා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් මහා නමරිසා අරිසාවකෝ ධම්මං අනුස්සරති. ආර්ය ශ්‍රාවක ධර්මයේ සිහි කරනවා. කොහොමද? ස්වාක්කාතෝ භගවතා ධම්මෝ. භාගතුන් වහන්සේගේ ධර්මයේ ස්වාකාතයි. සන්දිට්ඨිකෝ. මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන්. අකාලිකෝ. ඒ කාලයකට අයිති නෑ. ඒහි පස්සිකෝ. රහස් නෑ මේ ධර්මයේ ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. විවෘතයි. ඕපනයිකෝ. තමන් තුලින් තමයි දකින්න තියෙන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණ තියෙන කට්ටිය තමන්ගේ නැනපමණින් මේක අවබෝධ කරනවා. මෙන්න මේ විදිහට මේ ධර්මයේ ගුණ සිහි කරනවා කියනවා. ධර්මයේ ගුණ සිහි කරද්දී යාට මොකද වෙන්නේ? අර බුද්ධාංශය වඩනවා වගේ මෙයාගේ හිත සමාධිගත වෙනවා. එයාගේ හිත ඒ වෙලාවට රාගෙන් යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ. එතකොට රාග ද්වේෂ මෝහෙන් විදිච්ච හිතක් එනකොට මොකද වෙන්නේ? උචුගත මේවස් තස්මින් සමේ චිත්තං හෝති ධම්මං ආරබ්බ.
ඒ ධර්මයේ මුල් කරගෙන යාගේ හිත ඍජු වෙනවා. කුසලයේ තුල පිහිටනවා කියනවා. අන්න එතකොට ওই ධර්මයේ හොඳට තේරෙනවා. ඒ වල අර්ථය හොඳට තේරෙනවා. ඒ මුල් කරගෙන ප්‍රමුදිත භාවය තියෙනවා. අර එපා කරපු සවන්නේ ප්‍රමුදිත භාවය තියෙනවා. අන්න එතකොට ප්‍රමුදිත වෙලා ඉන්නකොට ඒක මුල් කරගෙන ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය එනකොට මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? සැපේ උපදිනවා. සැපේ උපදිනකොට වෙන්නේ සිත සමාධිගත වෙනවා. මෙන්න මෙයාට තමයි කියනවා මේ ධම්මානුසතිය වඩන කෙනා කියලා කියන්නේ. මේ දුකසේ වාසය කරන ලෝකයේ ඒකෙන් තොරව මේ ධම්මානුසතිය වඩමින් වාසය කරනවා. එතකොට මෙන්න මේක තමයි බුදුරජාණන් වදාළේ දෙවෙනි විහරණය. ආර්ය ශ්‍රාවකයා බහුල වශයෙන් ගත කරන දෙවෙනි විහරණය තමයි මේක. එතකොට යා බුද්ධානුසතිය වඩනවා. ඊළඟට යා ධම්මානුසතියත් වඩනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මහා නාමයට පින්වත් මහා නාම පුණ්‍යචපරම් මහා නාම අරිසාවක සංඝං අනුස්සරති. ආර්ය මහා සංඝ රත්නය සිහි කරනවා. කොහොමද සිහි කරන්නේ? සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි. මේ රාග ద్వේෂ මෝහ දුරු කරන්නේ මනා පිළිවෙතින් යුක්තයි. උජුපටිපන්නයි. ඒ ඍජු මාර්ගය වන ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන පිරිසක්ය. ඥායපටිපන්නයි. අවබෝධ ඥානෙ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස ධර්මයේ දහම් පිළිවෙතේ පිළිවෙත් පූර්ණ පිරිසක්ය. සාමීචි පටිපන්නයි. ඒ ධර්මය අනුන්ට කියා දෙන වැඩ පිළිවෙලක් තුළ ඉක්මන පිරිස. ඊළඟට කියනවා ආර්ය ශ්‍රාවක සංඝ රත්නය යුගල වශයෙන් ගත්තොත් 4 දිනයි, පුද්ගල වශයෙන් ගත්තොත් 8 දිනයි. කොට ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නය ආහුණියෝ. උන්වහන්සේලා ළඟට ගිහිල්ලා දන් පැන්ලි උපස්ථාන කරන සුදු ආහුණියෝ පාහුණියෝ ආගන්තුකව තමන් ළඟට ආගන්තුක වෙන වෙලාවට දන් පැන් පූජා කරන සුදුසුයි. දක්ඛිනේයෝ පින්පල නෙලා ගන්න සීවපසින් අනුග්‍රහ උපස්ථාන කරන සුදුසුයි. අංජලි කරණීයෝ වැඳ නමස්කාර කරන්න ගරුසරු දක්වන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මේ ලෝකයට පින් කරගන්න තියෙන පින්කෙත. ඉතින් මේ විදිහට මේ ශ්‍රාවක සංඝ රත්නය තුල තියෙන ගුණයන්, ඒ රහතුතුමන් වහන්සේලා, ඒ මඟඵල ශ්‍රාවකයන්, මඟඵලලාභී ශ්‍රාවකයන් වහන්සේලා තුන තියෙන ගුණයන් ගැන සිහි කරනවා. මෙන්න මේ විදිහේ පිරිසක් නේද මේ ශ්‍රාවක මහා සංඝ රත්නය කියලා. එතකොට මේ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරනකොට එයාගේ හිත සමාධිගත වෙනවා. සමාධිගත වෙනවා. එතන මෙන්න මේකට කියනවා අර විස්තර කියනවා ඒ විදිහට ඒ ශ්‍රාවක මහා සංඝ රත්නය ගැන සිහි කරනකොට හිත සමාධිගත වෙනවා. විස්තරය කියන්නේ කොහොමද? රාගයෙන් යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ, මෝහයෙන් යට වෙන්නේ නැහැ මේ සංඝානුස්සතිය වඩනකොට. එතකොට මොකද වෙන්නේ? ඍජු වෙනවා හිත. ඒ සංඝානුස්සතිය මුල් කරගෙන හිත ඍජුන කුසලයේ හොඳට පිහිටනවා. කුසලයේ හොඳට පිහිටනකොට මොකද වෙන්නේ? අර්ථය තේරෙනවා, ඒ ධර්මයේ තේරෙනවා. ඒ අර්ථය ධර්ම තේරෙන්න මොකද වෙන්නේ? ප්‍රමුදිත භාවය උපදිනවා. ප්‍රමුදිත භාවය මුල් කරගෙන ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය මුල් කරගෙන මේ කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට සැපේ උපදිනවා. අන්න සුඛිනෝ චිත්තං සමාධියති. ඒ ඊට පස්සේ සමාධිගත වෙනවා හිත. බුදුරජාණන් දේශනා කළ මෙන්න මෙයාට තමයි කියන මේ දහම් සැඩ පහට පැමිණුණු සංඝානුස්සතිය වඩන කෙනා. එතකොට බලන්න මෙන්න මේක තමයි තුන්වෙනි විහරණය ආර්ය ශ්‍රාවකයා ගත කරන බහුල වශයෙන් පුරුදු කරන. දැන් මහා නාම ඇහුවක මොකක්ද ඉස්සල්ලාම මේ මග්ගඵලලාභී මේ ශාසනය ගැන හොඳට දන්න ශ්‍රාවකයා මොන වගේ විදිහට දවස ගත කරන්නේ, මොන වගේ විහරණයන්ද වාසය කරන්නේ බහුල කොට. එතකොට යා කල්පනා කරන්නේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ බුද්ධානුස්සතිය වඩමින් තමයි ඉන්නේ. ධර්මයේ ගැන කල්පනා කර ධම්මානුස්සතිය වඩමින් තමයි ඉන්නේ. ආර්ය මහා සංඝ රත්නය ගැන කල්පනා කර සංඝානුස්සතිය වඩමින් ඉන්නේ. දැන් බලන්න සාමාන්‍ය ලෝකේ මිනිසුන් අතර මේ කොයිතරම් විශේෂී කෙනෙක් නේද? සාමාන්‍ය මිනිස්සු මෙහෙම කල්පනා කරන්නේ නැහැ. බුද්ධානුස්සතිය වඩමින් ඉන්නේ නැහැ. ධම්මානුස්සතිය වඩමින් ඉන්නේ නැහැ. සංඝානුස්සතිය වඩමින් ඉන්නේ නැහැ.
ඔය කෙනෙක් කල්පනා කරන්නේ මොනවා හරි දෙයක් හම්බ කරගන්න එකක් ගැන. කෙනෙක් කල්පනා කරන්නේ ගෙවල් දොරවල් ගැන. කෙනෙක් කල්පනා කරන්නේ දරුවන්ලු ගැන. තව කෙනෙක් කල්පනා කරන කාට හරි ගහන මරණ එකක් ගැන. අනුන්ගේ දෙයක් වඩා ගන්න එකක් ගැන. එතකොට ඔය විකාරයන් දේවල් ගැන කල්පනා කර කර ඉන්න මේ විදිහේ ගුණවත්කම් දියුණු වෙන විදිහට හිත හසුරව ගන්න දක්ෂ වෙන්නේ නැහැ. එතකොට මේ ශ්‍රාවකයා මේ විදිහට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩනවා. ඊළඟට බලන්න බුදුරජාණන් දේශනා කරන දේ පුණජපර මහානා මරීසාව අත්නෝ සීලානි අනුස්සරති. දැන් ශ්‍රාවකයා කියලා කියන්නේ සිල්වත් කෙනෙක්. ඒකට එයා තමන්ගේ සීලය ගැන සිහි කරනවා කියනවා. කොහොමද? අකණ්ඩානි, අචිද්දානි, අසබලානි, අකම්මාසානි, බුජිස්සානි, විඤ්ඤූපසත්තානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි. ඒ තමන් රකින්න සීලෙ පිරිසිදු, නිකලල් මේ කැඩලා නැති, දූෂිත වෙලා නැති, මේ නුවණැතියන් විසින් ප්‍රශංසා කරන මේ දෘෂ්ටියකට අහු වෙලා නැති මේ සමාධියේ පිණිස පවතින ඒ සීලය ගැන සිහි කරනවා කියනවා. තමන්ගේ පිරිසුදු ජීවිතය ගැන සිහි කරනවා. මම මේ විදිහට සීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා. එතකොට මොකද වෙන්නේ කියන ඒ විදිහට තමන්ගේ පිරිසුදු ජීවිතය ගැන සිහි කරද්දී එයාගේ හිත රාගින් යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ, මෝහෙන් යට වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ සීලය ගැන සිහි කරද්දී මෙයාගේ හිත ඍජු බවට පත් වෙනවා කියනවා. කුසලයේ හොඳට පිහිටනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ප්‍රමුදිත භාවය උපදිනවා කියනවා. ධර්මයේ අර්ථය තේරෙන්න ප්‍රමුදිත භාවය උපදිනවා. ප්‍රමුදිත භාවය උපදිනකොට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය වෙනකොට කය සැහැල් වෙනවා. කය සැහැල් වෙනකොට සමාධිය සැපේ උපදිනවා. සැපේ උපදිනකොට වෙන්නේ හිත සමාධිගත වෙනවා. මෙන්න මෙයාට තමයි කියනවා සීලානුස්සතිය වඩන කෙනා කියලා. සීලානුස්සතිය වඩනවා කියලා. බලන්නනේ. එතකොට යා තමන්ගේ සීලය ගැන සිහි කරගන්නවා. හැබැයි මේ කරන්න සීලය තියෙන්න ඕනනේ. ඒ කියන්නේ ශ්‍රාවකයා කියන්නේ දුස්සීල කෙනෙක් නෙමෙයි. සිල්පද ගෞරවයෙන් ආරක්ෂා කරන කෙනෙක්. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ. සමාදාය සික්කති සික්ඛාපදේශ. බලන්න එතකොට කියන්නේ අල්ප මාත්‍ර වරදී පවා බිය දකින්න. ඒ බිය දකුවින් වාසය කරනවා මේ ශික්ෂාව සමාදන් වී ආරක්ෂා කරනවා කියන්නේ. සීලය ගැන විස්තර කරනකොට එහෙම නෙවෙන්නේ. ප්‍රාතිමෝක්ඛ සංවර සංවුතෝ ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ. සමාදාය සික්කති සික්ඛාපදේශ. ඔතනම සීලය විස්තර වෙන්නේ. නිවන පිණිස හේතුන් සීලයෙන් යුක්තයි. සීල සංවරයෙන් යුක්තයි. යහපත් පැවතුම් වලින් යුක්තයි. අල්ප මාත්‍ර වරදේ පවා බිය දකින් වාසය කරනවා. ශික්ෂාව සමාදන් වාසය කරනවා. එතකොට යා තමන්ගේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වෙනවා. නිවැරදි වෙන්න යාගේ තමන්ගේ ජීවිතයේ පිරිසුදු භාවය දකින්න. අනේ මම මෙන්න මේ විදිහට සීලය ආරක්ෂා කරනවා නෙමෙයි. මේ විදිහට මම සීල්පද ආරක්ෂා කරනවා නෙමෙයි කියලා තමන්ගේ පිරිසුදු ජීවිතය ගැන සිහි කරනකොට ප්‍රීති ප්‍රමුති භාවය උපදින්නේ කියලා. ප්‍රීති ප්‍රමුති භාවය. දැන් අද කාලේ වෙන්නේ සිහි කරන්න සීලයක් නැහැ. ඒ විදිහට සිහි කරන්න සීලයක් නැහැ. දැන් මේක හැබැයි අවංකම කරන්න කෙනෙකුට පේන්න කරලා හරියන්නේ නැහැ. අනික් කට්ටිය මං සිල් රකින්නවා කියලා දැනගත්තා කියලා එහෙම විශේෂයක් නැහැ මේකේ. තමන්ට තේරෙන තමන් අවංකම හොඳට ගෞරවයෙන් සිල්පද ආරක්ෂා කරන කෙනෙක්ද නැද්ද කියලා. එතකොට හෘද සාක්ෂියකට කල්පනා කරලා බලනකොට තමන්ට තේරෙනකොට අනේ මේ විදිහට මම පිරිසිදුව ජීවිතය ගත කරනවා නෙවෙයි. අන්න එතකොට තමයි මේ ප්‍රීති ප්‍රතිභාව උපදින්නේ. ඒ කරන්නන් යා හොඳට සීලය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕන. දැන් බලන්න අර නන්ද මාතාව එක වෙලාවක කාටද සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කියා හිටිනව නේද? ආශ්චර්ය කාරණා ගැන තමන්ගේ ජීවිතය තුළ තියෙන කියනකොට ඒ නන්ද මාතාව කියනවා ස්වාමීනි මේ සාරිපුත්තයන් වහන්සේ මම මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය යම් දවසකද බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය යම් දවසකද එදා ඉඳලා අද වෙනකන් දැන සිල්පදයක් කඩලා නැහැ කියලා. බලන්නේ බොහෝ කාලයක් මනාකොට සමාදන් වෙච්ච සිල්පද ආරක්ෂා කරලානේ. බලන්නනේ. ඒ තමන්ගේ පිරිසුදු ජීවිතය ගැන හිතලා හතුරුනේ නැහැටි.
නන්ද මාතාව ඒ කියනකොට සාරිපුත්තයන් වහන්සේ අනුමෝදන් වෙනවනේ. සාදු සාදු. සාදු සාදු නන්ද මාතාන් බොහෝමත්ම හොඳයි. ආශ්චර්යයි අద్භූතයි කියන. ඔය සාමාන්‍ය ලෝකේ එහෙම දකින්න නෑ. දැන් ඒ කාලෙත් එහෙම තමයිනේ. ඒකයි ශ්‍රාවක විශේෂ කෙනෙක් බවට පත් උනේ. ඊළඟට බුදුරජාණන් මේ සාරිපුත්තයන් වහන්සේ මේ නන්ද මාතාව වෙලාවේ කියන තව ස්වාමීනි මම බොහොම තරුණ වයසේදී මේ තරුණ වයසේදී මේ ස්වාමියාත් එක්ක දීගාවේ විවාහ වෙලා ආවේ බොහොම තරුණ කාලේ. සාමාන්‍ය ඒ කාලේ අවුරුදු 15 16 වෙනකොට විවාහ වෙනවා. මේ නන්ද මාතාව කියන ස්වාමීනි එදා ඉඳලා මම වෙන පුරුෂයෙක් ගැන හිතින්වත් හිතුවේ නෑ කියලා. කයෙන් වචනය ගැන කවර කතාවද කියලා. බලන්න කොයිතරම් පාරිශුද්ධ ජීවිතයක් ගත කරන්නේ. එතකොට ඒ විදිහට නන්ද මාතාව තමන්ගේ ජීවිතය ගැන සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? අන්න ඒ වගේ වෙන්න කියනවා. ගිහි ජීවිතය ගත කරන උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කවුරු වගේ වෙන්නද කියලා. මේ නන්ද මාතාව. එහෙම නැත්නම් කුජුත්තරා වගේ. දැන් බලන්න මේ නන්ද මාතාව තියෙන සුවිශේෂී ගුණය. එතකොට මේ තමන්ගේ පිසු ජීවිතය ගැන නන්ද මාතාව සිහි කළා. සිහි කරද්දි මේ අනාගාමී ශ්‍රාවිකාවක් නෙවෙයි. ඒ අනාගාමී ඵලයට පත් වෙනකොට පත් වෙන්න ඒ රැකපු සීල උදව් වුණා. එතකොට ඒ නන්ද මාතාවේ තමන්ගේ පිරිසු ජීවිතය ගැන සිහි කරමින් වාසය කළේ. ඉතින් අන්න ඒ විදිහට තමයි හැම ශ්‍රාවකයම තමන් සමාදන් වෙන තමන් රකින්න ඒ සීලය ගැන තමන්ගේ පිරිසු ජීවිතය ගැන සිහි කරනවා. සිහි කරද්දි මොකද වෙන්නේ? රාග, ద్వේෂ, මෝහ වලින් හිත නිදහස් වෙනවා. හිත නිදහස් වෙනකොට මේ ඍජු වෙනවා හිත. ඒ කියන්නේ කුසලයේ හොඳට පිහිටනවා. ඒ හොඳ පිහිටනකොට ඒ ධර්මයේ හොඳට තේරෙනවා, අර්ථය තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ප්‍රමුදිත භාවය උපදිනවා. ලබති ධම්මෝපසංගිතං පාමොච්චං. ඒ ධර්මයේ මුල් කරන ප්‍රීති ප්‍රමුදිත භාවය උපදිනවා. ප්‍රමුදිත භාවය උපදිනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට මොකද වෙන්නේ? කය සැහැල් වෙනවා, සැපය ඇති වෙනවා, සිත සමාධිගත වෙනවා. මෙන්න මෙයාට තමයි කියන්නේ කියලා. සීලානුස්සතිය වඩනවා කියලා. ශ්‍රාවකයා මේ දුක් විඳින ලෝකේ ඒකෙන් වෙන් වෙලා විෂම ලෝකයෙන් ඒකෙන් වෙන් වෙලා මේ සීලානුස්සතිය වඩන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා නාමයට පින්වත් මහා නාම මෙන්න මේ විදිහට තමයි ශ්‍රාවකයා දිවි ගත කරන්නේ. සීලය ගැන සිහි කරමින් කියලා. ඊළඟට බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ මොකද්ද? පුණ්‍යචපරම් මහා නාම ආර්ය ශ්‍රාවකෝ අත්තනෝ ඡාගං අනුස්සරති. තමන්ගේ ත්‍යාගී ගුණය සිහි කරනවා. ත්‍යාගී ගුණය මොකද්ද? ලාභා වතමේ සුලද්ධං වතමේ. මට මහා ලාභයක් නේ. මට මහා ලාභයක් නේ ලැබුණේ මොකක් ගැනද? යෝහං මච්චේර මල පරියුට්ඨිතාය පජාය. මේ මසුරු මලෙන් මේ යට වෙලා ඉන්න මේ ප්‍රජාව තුල විගත මල මච්චේරේන චේතසාගාරං අජ්ජාවසාමි. මේ මසුරු මල දුරු කරපු සිතින් මම වාසය කරන කෙනෙක් නේද? මුක්ත චාගෝ මේ දන් දීමට සැදී පැහැදී හිටිනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ විස්තර කොහොමද? මුත්ත චාගෝ පායත පානි වොස්සග්ගරතු යාච යෝගෝ දාන සංවිභාගරතු. මේ ලස්සන වචන වලින් මේ ත්‍යාගී කෙනාගේ ගුණය සිහි කරනවා. තමන් තුළ ඒවා තියෙනවා කියලා. මුක්ත චාගේ මසුරු මල දුරු කරපු මසුරු මලින් යුක්ත මේ සමාජයේ මසුරු මල දුරු කරලායි වාසය කරන්නේ. එතකොට එයා දන්නවා මසුරුකමක් නැහැ තමන් තුළ. ඊළඟට කියලා මුත්ත චාගෝ මේ බෙදා හදා ගන්න කෙනෙක්. ලැබිච්ච දේ බෙදා හදා ගන්න කෙනෙක්. මොනවා හරි ලැබුණට පස්සේ කල්පනා කරන්නේ මේ gediya පිටින් ගන්න නෙමෙයි. බෙදා හදා ගන්න. දැන් අර බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මේ දන් දීමේ ආනිශංස මන්තරම් දන්නව නම් කෙනෙක්. එයා මේ අතට ගත්ත දේ බෙදා ගන්න තු වළඳන්නේ නැහැ කියනවා. කෑමට ගත්ත දේ. ඒකට කෑම ලැබෙනකොටම කල්පනා කරන්නේ මොකද්ද? බෙදන්න. කාට අනේ කවුරු ඉන්නවද මේක දෙන්න? එතකොට ලැබෙන දේ බෙදා හදා ගන්න කිව්වා. Tamanට යමක් ලැබෙනවා එකෙන් කොටසක් කාටද දෙනවා.
ඒක මුදල් වෙන්න පුළුවන්, කැඹීමක් වෙන්න පුළුවන්. ඒ කල්පනා යුක්තයි. ඒතර ශ්‍රාවකයා තුළ මේ ගුණවත්කම තියෙනවා. ලැබෙන දේ බෙදා හදා ගන්න. ඒක මහා වටින දෙයක් වෙන්න පුළුවන්, වටින දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ගුණවත්කම තියෙනවා. එතකොට එයා තමන් තුළ ඒ ගුණය දකින්න සතුටු අනේ මේක මේ. ඊළඟට පායත පානි මේ දන් දෙන්න සැදී පැහැදී හිටින්නේ. හොයා දන් දෙන්න. හොයා දන් දෙන්න. ඊළඟට වොස්සග්ගරතෝ මේ දන් දීලා සතුටු වෙනවා. දන් දීලා සතුටු වෙන සාමාන්‍ය ලෝකේ අතහැලා සතුටු වෙන්නේ ලැබෙනකොට සතුටු වෙන්නේ. අනේ මට මෙහෙම ලැබුණා කියලා. හැබැයි ශ්‍රාවකයා සතුටු වෙන ලැබෙනවා කියන එක නෙමෙයි අතහැරීම. දැන් අර බලන්න කවුද අනේපිඬු සිටුතුමා මේගේ කතාවේ අනේපිඬු සිටුතුමා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආරාමයක් හදන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නකොටනේ අනේපිඬු සිටුමාට හම්බුනේ. ඒතකොට අනේපිඬු සිටුමා ආරාධනා කරන සවැත්නුවරට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිගන්නවා. අනේපිඬු සිටුමා සවැත්නුවරට ගිහිල්ලා තැනක් බලනවා මේ ආරාමයක් හදන්න. එතකොට අනේපිඬු සිටුමාට හම්බෙන තැන තමයි ජේත කුමාරයාගේ උයන. ජේත කුමාරයාගේ උයන ගන්න යනකොට මිල නියම කරේ නෑ. ඊට පස්සේ කිව්වා රත්තරන් අතුරන්න. රත්තරන් අතුරුවක් දෙන්නේ නැහැ කියලා ජේත කුමාරයාගේ. ඒතකොට ඒ කාලේ තිබ්බ නියමයක් තමයි ඒ විදිහේ මේ අධික මිලක් සාමාන්‍යයෙන් ඒක මේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ගහන්න වගේ ඒ විදිහට දිහා නියම කරලා බැරි වෙලාවත් ඒක නායක පරිපූර්ණ කරොත් ඒක ඒ භාණ්ඩේ ගන්න පුළුවන්. එතකොට ඒ උසාවියේ බලධරයන් විසින් ඒක තීරණය කරපු එක. ඉතින් අනේපිඬු සිටුමා රත්තරන් අතුරන තීරණය කළා. රත්තරන් අතුරන තීරණය කරාට පස්සේ ඉදම ඉස්සල්ලාම කරේ මොකද? අර වටිනා කියන ගස් ඉතුරු කළා. අනිත් ගස් එහෙම ඔක්කොම අහක් කළා පොළොව සමතලා කළා. මොකද රත්තරන් අතුරන්න පහසුයි. ඒතර රත්තරන් ඇතිරෙව්වා. හැමතැන එකක් නෑර මේ පොළොවේ බිඳුවක් නෑ පේන්නේ. ඒතර අර මහා ගස් තියෙන තැන්වල මේ රත්තරන් අතුරන්න විදියක් නෑ. සාමාන්‍ය කෙනෙක් කල්පනා කරනවා නෙමෙයි. එතන අතුරන්න බෑ ක්‍රමයක් නෑ කියලා. ඉතින් සිටුතුමාට හරි කියන්නේ හිත. මොකද කරේ? එතන ගහේ වර්ග ප්‍රමාණය මැනලා ඒ වර්ග ප්‍රමාණය වසන්ට ඕන ප්‍රමාණයට කහවණු ඒ ගස් ගාව ගොඩ කර. එතකොට මේ විදිහට මේ රත්තරන් අතුරුන දකින්නකොට මේ සිටුතුමා මොකද සතුටු වෙන. තව රත්තරන් ගේන කියලා. එතකොට ජේත කුමාරයා මේක දැකලා කියන මේක හරි පුදුමයි. මේක හරි පුදුම දෙයක්. වෙන කෙනෙක් තුළ දකින්න තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේකේ මහා විශේෂ දෙයක් තියෙන්න ඕන නැත්නම් මේ සිටුතුමා මේ විදිහට කල්පනා කටයුතු කරන්නේ නැහැ. එහෙනම් මමත් මේක දායකත්ව වෙන්න ඕන කියලා තමයි අර ඉතුරු වෙච්ච ඉඩම් කෑල්ල මේ රත්තරන් අතුරුන ලැහැතුම නෑ ඕනේ මගේ ගානේ මේක දෙන්න කියලා මේ හැබැයි මගේ නම දාන්න ඕන කියලා ජේත කුමාරයාගේ නම දැම ජේතවනාරාමේ. ඒ බාන අනේපිඬු සිටුමා නම දාගන්න ඕනේ නෑනේ. එතුමාගේ ගුණේවත්කම දිනු කරගත්තා. ඒ ගුණේ මත පිළිලා කටයුතු කළා. ඒක ඵල විපාක එතුමාට ලැබුණා. මගපල්ලාවි ශ්‍රාවකෙක් නෙමෙයි. එතකොට මේ මං කියන්න උත්සාහ කරන්නේ අතහැරලා සතුටු වෙන්නේ. අල්ලගෙන නෙමෙයි සතුටු වෙන්නේ අතහැරලා. දන් දුන්නව සතුටු පහුතැවෙන්නේ නැහැ කවදා. ඒ තියාගේ ගුණේ නැත්තම් ඒ ගුණවත්කම නැත්තම් මොකද වෙන්නේ? දෙනවා. දීලා පහුතැවෙන අයියෝ දුන්නේ මොකද? අපරාධි මන් දුන්නේ. සමාන නොදී බැරිකමට දෙනවා. දුන්නට පස්සේ හිතෙන් පහුතැවෙනවා. ඒක නොදී ඉන්න තිබුණා නම් හොඳයි. එතකොට ඒ ත්‍යාගී කෙනාගේ ලක්ෂණයක් නෙමෙයි. දැන් අර අපුත්තක සිතානන් කතාවේ තියෙන නේද? මේ සිටුතුමා පසේ බුදුරජාණන් වහන්සේ කර දානයක් දෙනවා. දීලි වෙලා කල්පනා කරන අපරාධ දුන්නේ කියලා බලන්නේ. ඒතකොට එහෙම කල්පනාවක් ඉන්නේ මේ විදිහට අතහැලා හතුට වෙන කෙනෙක් නම්. මට මහා ලාභයක්. එවන්න දන් දෙන පිරිස අතර මේ කී දෙනෙක්ද එහෙම හිතන්නේ ලාභයක් වුණා කියලා. බොහෝ පිරිසක් දාන දෙනවා දීලා හිතන්නේ ලාභයක් වුණා කියලා ඇත්තටම. ගණන් මේ බලන්නේ. මෙච්චර ගියා
මෙච්චර ගියා. මේ මහන්සි වුණා එච්චරයි. මට ලාභයක් නේ, මට මහා ලාභයක් නේ කියලා ඇත්තටම කල්පනා කරන්නේ. එතකොට ත්‍යාගී ගුණය තියෙන කෙනා එහෙමයි කල්පනා කරන්නේ. බලන්න මේ ශ්‍රාවකයා තුල තියෙන විශේෂත්වය. ඊළඟට කියනවා මෙයා මේ යාච යෝග ඉල්ලන්න සුසු කෙනෙක් කියලා. ඉල්ලන්න සුසුයි කියන්නේ එයාගෙන් ඉල්ලුවා නෑ කියලා වෙනසක් නෑ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයාගෙන් ඉල්ලුවා කියලා හිතනවා කරගන්න එක පාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන් පාරක් නෙවෙයි කී පාරක් ඉල්ලුවා. එයා හිත නරක කරගන්න කෙනෙක් බොහෝම සතුටු වෙනවා. දැන් බලන්න උදාහරණයකට අපේ මහා බෝසතාණන් වහන්සේ මේ එක තාපසින් වහන්සේ කෙනෙක් වෙලා ඉන්නවා. ඉන්න කාලේ කැලේ මේ දානෙට කියලා ගන්න උන්වහන්සේට තිබුණේ මේ ගහක කොළ වගේක් තම්බලා. ඉතින් හැමදාම දානේ වෙලා වෙනකොට උන්වහන්සේ කරන්නේ මේ ගහේ කොළ ටිකක් කඩලා තම්බලා ඒක බලන්න තමයි ඉන්නේ. ඉතින් දවසක් මේ තාපසින් වහන්සේ දානේ මල දන් දැන් මේ කොළ ටික තම්බලා ඒක නිබෙන්න පැත්තකින් තියලා තියෙනකොට වයසක බ්‍රාහ්මණ කෙනෙක් ඒ ළඟට එනවා. මේ කැලේ ඇතුලේ. මේ බ්‍රාහ්මණ කෙනා දකින්නකොටම මේ බෝසතාණන් වහන්සේගේ හිතට ඇතින කොයිතරම් දියන්ද අද මට දානයක් දෙන්න අවස්ථාව ලැබුණා. දාන දෙනවා සතුටු වෙනවා. බානර අතල හතුරු වෙන ගුණයනේ. දාන දෙන සදී පැහැදින්නේ. එදා අය බඩගින්නේම තමයි ඉන්නේ. අර ඒ ගැන සිහි කරගෙන හතුටින් ඉන්නවා. දෙවෙනි දවසෙත් ඔය සීය එනවා බ්‍රාහ්මණය වයසක. බාන මේ තාපසින් ආස ළඟට දෙනවා. තුන්වෙනි දවසෙත් දෙනවා. එනවා. හරි සතුටින් දැන් දවස් 3ක් බඩගින්නේ. හැබැයි බඩගින් තිබ්බට ගැල්ලුවා නැහැ. හිත බොහොම සතුටින් ලාභයක් මට ලැබුණේ. අද මට දානයක් දෙන්න ලැබුණා නේද? අතල හතුට වෙනවා. අර බලන්න ඒ කෙනා ගාවට ඇවිල්ලා ඉන්නේ. අතල හතුට මේ සක්‍රදිවිය මේ තාපසින්හාස ළඟට ඇවිල්ලා මේ චෙක් කරන්න කරේ. අපිට එහෙම සාමාන්‍ය කෙනෙකුට එහෙම දෙයක් වුණොත් එimhe එකපාරයි. දෙපාරයි. ඒ දුන්නත් හිතනක් කරගන්නවා. නේ? ඉගෙන කෙනෙක් තමන්ගේ ළඟට එනවා නම් සතුටු වෙන්නේ කවුද? මොනවා හරි දෙයක් ඉල්ලගෙන තමන් ළඟට කවුරු එනවා නම් සතුටු වෙන්නේ කවුද? සාමාන්‍ය සතුටු වෙන්නේ නැහැ. මං ළඟට මේ ආයනවා. ඉගෙන කට්ටිය එන්න ඕනේ නැහැ. දන්න කියන කෙනෙක් වුණත් විශ්වාසයෙන් තමන් ළඟට මොනවා හරි උදව් උපකාරයක් කළා වාගෙන එනකොට සතුටු වෙන්නේ නැහැ. ඒක මේ තමන්ට කරන්න පුළුවන් දෙට කියන එක නෙමෙයි අදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් දක්වන රියැක්ෂන් එකයි. ඒ වෙනුවෙන් දක්වන රියැක්ෂන්. දැන් බලන්න අර කාශ්‍යප බුද්ධ ශාසනයේ ගටිකාර උපාසක තුල තිබුණු ගුණය. ඒ යාච යෝගී කියන ගුණය හොඳට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකනේ ගිහිල්ලා බත් මුට්ටියෙන් බත් බෙදාගෙන කනවා. බලනවා. ඒක දැකපු ගටිකාරගේ කල්පනාවට එන්නේ මොකද්ද? අනේ සාදු සාදු බුදුරජාණන් වහන්සේට මං ගැන මෙපමණ විශ්වාසයක් තියෙනවා නේ. එක දවසක් යනකොට වහලේ පිදුරු ටික නැහැ. පරාල් ටික විතරයි, රීප් පරාල් ටික විතරයි, පිදුරු නැහැ. ඒක දැපුවා මං ගටිකාර හිතට එන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට මා ගැන මෙපමණ විශ්වාසයක් තියෙනවා නේ. දැන් එතන ලස්සන තව සිද්ධියක් තියෙනවා. ඒක කිකී රජුරෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා තමන්ගේ රාටේ ඒ මස්වසන්න කියලා ප්‍රදේශේ. කිකී රජුරුවන්ගේ ආරාධනා පිළිගන්නේ නැති වෙනකොට කිකී රජුරුවන්ට මේ හිතේ අමනාපය තියෙනවා. නොසතුටු වෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි ආරාධනා පිළිගන්නේ නැත්තේ කියලා. බාරගත් ආරාධනාවක් තියෙනවා. කවුද කියනොත් ගටිකාර වළං හදන කෙනෙක්. කිකී රජුරන්ට ප්‍රශ්නයක් වුණා කොහොමද මේ වළං හදන කෙනා මේ රටේ රජුට මට වඩා හොඳට ගුබස්ථාන කරන්නේ කියලා. මොකක්ද තියෙන විශේෂත්වය කියලා. ඊට බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කිකී රජුරන්ට කියලා දෙනවා. රත්තුමනි බලන්න ගටිකාරගේ ස්වභාවය මෙන්න මේ වගේ. කොහොමද කියනවා දැන් බලන්න රත්තුමනි ඔබේ ආරාධනාව මම ප්‍රතික්ෂේප කළා. ඒක නිසා ඔබේ හිත දුකටපත් වුණා. අමනාපටපත් වුණා.
ඒ වුණාට ගටිකාරගේ ආරාධනාව මම ප්‍රතික්ෂේප කළොත් එයාට එහෙම පීඩාවකට ගන්න. විශේෂී ගුණයක් බලන්න මේ යාච යෝගී කියන්නේ. ඒ විශ්වාස නිසා තමයි කටයුතු කළේ. ගෙදර ගිහිල්ලා බත් මුට්ටියෙන් බත් අරගෙන මාලිගාවට ඇවිල්ලා ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කුටිය හැවිලි කරන්න නැති වෙනකොට රජුරුවන්ගෙන් ඉල්ල ගන්න කිව්වේ නැහැ. ගටිකාරය ළඟට යන්න කිව්වා. ගටිකාරය කියලා කියන්නේ මහා ධන කුවරයෙක් නෙමෙයි. බලන් අතන මිනිස්සු මුදල් 7-5 පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි. අන්ධ දෙමව්පියන් පෝෂණය කරගෙන හිටපු කෙනෙක්. ඒ මොකද මේ ඉල්ලන්න සුදුසුයි බලන්නනේ. ඊළඟට කියනවා අන්න ඒ ගුණය තමන්ගේ ජීවිතය තුළ තියෙනවද කියලා බලන්න. ශ්‍රාවකයා තුළ ඒක තියෙනවා. එයා සිහි කරනවා මම මෙහෙම ඉල්ලන්න සුදුසු කෙනෙක් නේද. කාටද ඇවිල්ලා මගෙන් ඉල්ලන්න සුදුසුයි. ඊළඟට තියෙනවා බලන්න දාන සංවිභාගරතෝ දන් පෑන් බෙදන්න හරි කැමතියි. ඒ දානයක් කියනකොට එයා හොඳට උවමනාවෙන් ඒක සකස් කරලා ගෞරවයෙන් කරන කෙනෙක්. සකස් කරලා ගෞරවයෙන් කරන කෙනෙක්. එතකොට මෙන්න මේ විදිහට තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය ගැන එයා සිහි කරනවා. ඒක තමන් තුළ තියෙන ගුණයක් නෙමෙයි දකින්නේ. මම මේ දම්පැම් බෙදා හදාගන්න මම බෙදා හදාගෙන පරිභෝග කරන කෙනෙක්. දාන දෙන්න සූදානම් ඉන්නේ. මේ අතහැරලා හතුටු වෙන්නේ ඉල්ලන්න සුදුසුයි නේද? දම්පැම් බෙදන්න හරි කැමති කෙනෙක්. මේ මසුරු මල යුතු මේ සමාජයේ මසුරු මල දුරු කරලා මම ආශය කරන්නේ කියලා තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය ගැන සිහි කරන්නේ. ඒ සිහි කරද්දි මොකද වෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ මගෙන් හිත යට වෙලා නැහැ. නිදහස් වෙනවා. එතකොට ඒ ගැන සිහි කරද්දී මොකද වෙන්නේ? රාග දේශ මුලින් නිදහස් වෙනකොට හිත ඍජු භාවයටපත් වෙනවා. කුසලයේ මනාකොට පීඨනවා. එතකොට ඒ ධර්මය හොඳට තේරෙනවා. ඒ ධර්මයේ අර්ථය හොඳට තේරෙනවා. ධර්මයේ අර්ථය හොඳට තේරෙන ප්‍රමුදිත භාවය උපදිනවා. ප්‍රමුදිත භාවය උපදිනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදිනකොට මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට සැපේ උපදිනවා. සැපේ වෙන සමාධිගත වෙනවා. බලන්නනේ. බුදුරජාණන් දේශනා කරන මෙන්න මෙයාට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා මේ ත්‍යාගානුස්සතිය වඩනවා කියලා. මෙන්න මේකට තමයි කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයා ත්‍යාගානුස්සතිය වඩනවා කියලා. බලන්න. එක තැනක තව ලස්සන සිද්ධියක් තියෙනවා විශාකාව ගැන. දවසක් විශාකාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා හිටිනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට මේ වරයක් දෙන්න. බුදුරජාණන් දේශනා කරන තථාගතයන් වහන්සේම වර දෙන්නේ නැහැ කියලා. ස්වාමීනි වහන්සේට එකක වෙන්න පුළුවන් දෙයක් මම ඉල්ලන්නම් කියලා. අහිනම් ඉල්ලන්න කියනවා. ඒක බුදුරජාණන් වහන්සේගෙන් මේ විශාකාව ඉල්ලනවා මේ ස්වාමීනි මට ආගන්තුක දානය කියන එක ජීවිතේ තියෙනකන් ආගන්තුක දානය දෙන්න අවසර දෙන්න. ගාමික දානය දෙන්න අවසර දෙන්න. ගිලාන් ස්වාමීන් වහන්සේලා බෙහෙත් දෙන්න දාන අවසර දෙන්න. ගිලාන් උපස්ථායක ස්වාමීන් වහන්සේලාට දාන දෙන්න අවසර දෙන්න. කැඳ දාන දෙන්න අවසර දෙන්න. ඒක වැසිසලු පූජා කරන්න අවසර දෙන්න. මේ විදිහට කියලා කාරණා 8ක් සඳහා අවසර ගන්නවා බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේගේ මේ කාරණා 8ක් සඳහා අවසර ගන්නවා. ජීවිත වෙන මන්දේ කරනවා. ඊට බුදුරජාණන් වහන්සේ අහනවා විශාක ඔබට තියෙන ලාභය මොකද්ද මේ කියලා. ඔබට තියෙන ලාභය මොකද්ද කියලා. අන්තිමට විස්තරේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ ගැන කියන මේ ශ්‍රාවකයන් පිරින අපවත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලා ගැන මේ ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත් වුණා පිරිනුවන් පෑවා. මේ ස්වාමීන් වහන්සේ එක්කෝ අනාගාමී වුණා, බඹලෝපන්නා, සකදාගාමී වුණා, සෝතාපන්නා. මේ විදිහට ස්වාමීන් වහන්සේලා අපවත් වෙනකොට ඒ විස්තර කියනවා. එතකොට මම ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි ඔය ස්වාමීන් වහන්සේ කවදා හරි මේ සවස් නුරට වැඩම කරලා තියෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා තියෙනවා කියලා. එතකොට මම දන්නවා මම සිහි කරනවා කියනවා ඒකාන්තයෙන් එක්කෝ ඒ ස්වාමීන් වහන්සේ මගේ ආගන්තුක දාණය වළඳලා තියෙනවා.
නැත්නම් මගේ ගමික දානේ වන්දලා තියෙනවා. නැත්නම් මන් දුන්න බෙහෙතක් හරි වන්දලා තියෙනවා. දානයක් හරි වන්දලා තියෙනවා. එහෙම නැත්නම් වැසිසලුවක් හරි මේ පිළි අරගෙන තියෙනවා. එහෙම නැත්නම් කැඳටියක් හරි වලදලා තියෙනවා. එතකොට මේ විදිහට මේ ඒක ගැන සිහි කරනකොට ස්වාමීනි භාග්‍යතුන් මගේ හිත ප්‍රමුඛ භාවයටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙනවා, කය සැහැල්ලු වෙනවා, සැපේ ඇති වෙනවා, සමාධිගත වෙනවා. ස්වාමීනි ඒක තමයි මගේ ඉන්ද්‍රිය භාවනාව. ස්වාමීනි ඒක තමයි මගේ බල භාවනාව. ස්වාමීනි ඒක තමයි මගේ බොජ්ජංග භාවනාව. බලන්නේ. ඒ දන් දීලා ඒ ත්‍යාගය කියන එක මුල් කරගෙන තව ඉස්සරහට බලවත් වූ ගුණයන් දියුණු කරගන්නවා. ත්‍යාගනුසතිය වඩලා. ඒක තමයි කියන්නේ මේ ධම්මසෝතං සමාපන්නෝ ඡාගානුසති භාවති. මේ ධම්ම සැඩ පහරට පැමිණුණා මේ ඡාගානුසති වඩනවා කියලා කියන්නේ. බලන්නේ විශාකාව කරපු දේ. ත්‍යාගය කියන එක හොඳට පුරුදු කරපු කෙනෙක්. ඒක මුල් කරගෙන ඒ ඉදිරියට මාර්ගඵල ලබා ගැනීම පිණිස ඒ ත්‍යාගනුසතිය වඩපු කෙනෙක්. ඒ ශ්‍රාවකයා මෙන්න මේ විදිහේ ගුණය ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ මෙන්න මේ විදිහට තමයි ශ්‍රාවකයා දවස ගෙවන්නේ. කටයුතු කරන්නේ කියලා. දැන් බලන්න එක්ක බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා. ඊට ධර්මයේ ගැන සිහි කරනවා. එහෙම නැත්නම් ආර්ය මහා සංඝරත්නය ගැන සිහි කරනවා. එහෙම නැත්නම් තමන්ගේ සීලය ගැන සිහි කරනවා. පාරිශුද්ධ ජීවිතය ගැන. එහෙම නැත්නම් ත්‍යාග සම්පත්තිය ගැන සිහි කරනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට කියා හිටිනවා පුනිසපරම් මහා නාම අරිසාවක දේවතානුස්සතින් භාවති දෙවියන් ගැන සිහි කරනවා කියන. කොහොමද දේවතානුස්සතිය වඩන්නේ? බුදුරජාණන් දේශනා කරනවා සම්ති දේවා චාතුම් මහරජික දෙව්‍ය ලෝක දෙවිවරු ඉන්නවා. ශාන්ති දේවා තාවතින්සා තවතිසාවස දෙවියන් ඉන්නවා. ශාන්ති දේවා යාමේ දෙවියන් ඉන්නවා. ශාන්ති දේවා තුසිතේ දෙවියන් ඉන්නවා. ශාන්ති දේවා නිම්මානති දෙවියන් ඉන්නවා. ශාන්ති දේවා පරනිම්මිත වසවත්තිනෝ. පරනිම්මිත වසවත්තී කියන දෙව්‍ය ලෝක දෙවියන් ඉන්නවා. ශාන්ති දේවා බ්‍රහ්මකායික දෙවිවරු ඉන්නවා. ශාන්ති දේවා තදුත්තරි ඊටත් එහාගේ දෙවිවරු ඉන්නවා. ඊළඟට මෙයා කල්පනා කරනවා කියන කොහොමද කියන යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දේවතා ඊතෝ චුතෝ තත්ත uppannā මයම්පි තථාරූපම් සද්ධාය සංවිච්ඡති. යම් ශ්‍රද්ධාවකින් යුක්තව මනුස්ස ලෝකේ ඉඳලා තමයි ඒ දෙවිවරු ඒ ලෝකේ උපන්නේ. ඒ අන්නේ ශ්‍රද්ධාව මා තුලක් තියෙනවා. යම් සීලයකින් යුක්ත වීම නිසා දෙවිවරු ඒ දිව්‍ය ලෝකවල උපන්නා නම් මෙහෙන් චුත වෙලා මමත් ඒ විදිහේ ශීලයෙන් යුක්තයි. යථාරූපේන සුතේන සමන්නාගතා තා දේවතා ඊතෝ චුතා තත්ත uppannā මයිහම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යම් ශ්‍රුතේකින් යම් ධර්මඥානෙ යුක්ත වෙලා ඒ දෙවිවරු මනුස්ස ලෝකේ ඉඳලා චුත වෙලා ඒ දිව්‍ය ලෝකේ උපන්නා නම් මමත් ඒ විදිහේ ශ්‍රුතේකින් යුක්තයි. යම් ත්‍යාගයකින් මනුස්ස ලෝකවල ඉඳලා මෙහෙන් චුතුනාට පස්සේ දිව්‍ය ලෝකේ ගියා නම් අන්නේ ත්‍යාගයෙන් කියන ගුණයෙන් මමත් යුක්තයි. යම් ප්‍රඥාවකින් ඉඳලා ඒ ප්‍රඥාව මුල් කරගෙන දිව්‍ය ලෝකවල උපන්නා නම් මමත් ඒ විදිහට ප්‍රඥාව යුක්තයි කියලා තමන් තුළ විද්‍යාමාන වෙන ඒ සීක ඵල ධර්මයන් ගැන සිහි කරනවා කියනවා. දෙවිවරු දිව්‍ය ලෝකවල උපන්නා මේ මනුස්ස ලෝකෙ ඉද්දද්දි ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බලයන් දියුණු කරලා මමත් අන්නේ සීක බල දියුණු කරනවා. මා තුලත් අන්නේ සීක බල විද්‍යාමානයිනේ කියලා සිහි කරනවා. එතකොට මේ සිහි කරන්න මොකද වෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් හිත යට වෙන්නේ නැහැ. හිත ඍජු බවටපත් වෙනවා කියනවා. හිත ඍජු බවටපත් වෙන මොකද වෙන්නේ? ධර්මයේ හොඳට තේරෙනවා, අර්ථය හොඳට තේරෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ප්‍රමුදිත භාවය උපදිනවා. ප්‍රමුදිත භාවය උපදිනකොට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදිනකොට කය සැහැල් වෙනවා. කය සැහැල් වෙනකොට මොකද වෙන්නේ? සැපේ උපදිනවා. සැපේ උපදිනකොට සමාධිගත වෙනවා. බුදුරජාණන් දේශනා කළා මෙන්න මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා මේ දහම් සැඩ පහට පැමිණුණා දේවතානුස්සතිය වඩනවා කියලා. ඊට බුදුරජාණන්සේ පෙන්වුවා මෙන්න මේවා තමයි ආර්ය ශ්‍රාවකයා බහුල වශයෙන් වාසය කරන විහරණයන්. යෝසෝ මහා නාම අරිය ශ්‍රාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ
සෝ ඉමිනා විහාරේන බහුලං විරදති. පින්වත් මහා නාම මෙන්න මේ විදිහට තමයි ආර්ය ශ්‍රාවකයා මේ ශාසනය ගැන දන්න මගපලලාභී මේ ආර්ය ශ්‍රාවකයා දවසක වන්නේ කියලා. වාසය කරන්නේ. ඒකට පින්වතුනි අපි තේරුම් ගන්න ඕනේ නම් ආර්ය ශ්‍රාවකේ කොයි විදිහට දවස ගත කරන්න කියලා. ඒ ගුණයන් අපේ ජීවිතවල පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. බුද්ධානුස්සතිය නිතර නිතර වඩන්න. ධම්මානුස්සතිය වඩන්න. සංඝානුස්සතිය වඩන්න. තමන්ගේ සීලය ගැන සිහි කරන්න සීලානුස්සතිය වඩන්න. ත්‍යාගය ගැන සිහි කරන්න ත්‍යාගානුස්සතිය වඩන්න. සීගඵල දියුණු කරගන්න. දේවතානුස්සතිය වඩන්න. ඉතින් මේවා පුරුදු කරනකොට අපිටත් ඒ සුන්දර වූ නිවන ඈතක නොවේවි. ඉතින් අප සියලු දෙනාටත් ඒ සුන්දර වූ නිර්වාණ සම්පත් ලබා ගන්න මේ ධර්මයක් මහෝපකාරී වේවා. පින්වත්නි අද මේ සායුරෙන් එතරට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දීප රත්නායක මහත්මයා, කමලිකා රත්නායක මහත්මිය, ඒ වගේම සුමිල් විජේන්ද්‍ර මහත්මයා, රම්‍යා විජේන්ද්‍ර මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින්. ඉතින් අද දේශනාවෙන් මේ ධර්ම දේශනාවේ රැස් කරන්නට යෙදුණු සීලුම් පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් පින් කැමති සියලුම දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මේ පරිලෝයන්ට යෙදුණු රත්නායක දෙමව්පියන්ට, එඩ්මන් විජේසූරිය පියාණන්ට, විජේන්ද්‍ර දෙමව්පියන්ට, ඒ වගේම ඩී සිල්වා දෙමව්පියන්ට ඇතුළු මේ පින්වත් සියලු දෙනා නමින් මේ දායකත්වයෙන් දරපු සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වේවා, සපවත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින චන්ද්‍රා විජේසූරිය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ පින්වත් මෑණියන්ට ඇතුළු පවුල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම අමන්ති දියණියට, මයුනි දියණියට, නිරෝෂා දියණියට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ පින්වත් දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නට වාසනාව උදා වේවා. මේ පින්වත් දරුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මහමෙණාවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരിക මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ උපාසක පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපානි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු දීප රත්නායක මහත්මයා, කමලිකා රත්නායක මහත්මිය, ඒ වගේම සොමිල් විජේන්ද්‍ර මහත්මයා, ඒ වගේම රම්‍යා විජේන්ද්‍ර මහත්මිය ඇතුළු පින්වත් සියලු දෙනාට මේ සඳහා උපකාර කරපු සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාට මේ බුද්ධ අනුස්සතිය ආදී ඒ අනුස්සති ධර්මයන් පුරුදු කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.